ආයුබෝවන් දුවේ පුතේ අපේ රසායන විද්‍යා පාඩම් මාලාවේ සමතුලිතතාව කොටසේදී අපි කලාප සමතුලිතතාවයේ පිළිබඳව විෂය කරුණු ඔස්සේ තව ඉදිරියට යන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. මීට පෙර පාඩමේදී අපි කලාප සමතුලිතතාවයේ පිළිබඳව සංකල්ප රාශියක් වගේම විෂය කරුණු ඔස්සේ ඉදිරියට ගියා. ඔයගලන් මං හිතනවා ඔයගලන්ට ඒවා හොඳින් මතක තබාගෙන ඇති කියලා. අපි අද පාඩම ආරම්භ කිරීමට ප්‍රථම ඒ සංකල්ප පොඩ්ඩක් මතක් කරගන්නයි මම මේ හදන්නේ. එතකොට දැන් අපි කතා කරා සංතෘප්ත වාෂ්ප පීඩනය ද්‍රවයක අපි කතා කරේ ද්‍රව වාෂ්ප සමතුලිතතාවයේ පිළිබඳව. ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය තාපාංකය හා අන්තරාණුක ආකර්ෂණ බලවල තියෙන සම්බන්ධතාවයන් ගැන අපි කතා කරා. එතකොට ඒ සම්බන්ධතාවයන් ගැන කතා කිරීමේදී ඔයගලන් මං හිතනවා මතක ඇති කියලා අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය අඩු නම් එතන වාෂ්ප පීඩනය මොකක්ද අපි කිව්වේ වාෂ්ප පීඩනය වැඩි. අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය අඩුයි නම් වාෂ්ප පීඩනය වැඩි, ඒ වගේම තාපාංකය අඩුයි. එතකොට අන්තරාණුක බලවල ප්‍රබලතාවය වැඩි නම් වාෂ්ප පීඩනය අඩුයි, තාපාංකය වැඩි. ඔන්න ඔය කරුණ හොඳට මතක තියාගෙන අපි ඒ කරුණ ඔස්සේ විවිධ උදාහරණ අරන් පැහැදිලි කරගනිමින් පරිපූර්ණ ද්‍රාවණ කියන අවස්ථාවට ගියා. පළමුව අපි ද්‍රව සංශුද්ධ ද්‍රව පිළිබඳව කතා කරලා ඒ සංශුද්ධ ද්‍රව ඔස්සේ සංතෘප්ත වාෂ්ප පීඩන හා ඒවල තියෙන තාපාංක අන්තරාණුක ආකර්ෂණ බල පිළිබඳව කතා කරලා අපි පරිපූර්ණ ද්‍රාවණයකට ගියා. දැන් මෙතනදී අපි එදා කතා කරපු විෂය කරුණු ඔස්සේ සංශුද්ධ ඒ ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය අපි P0A කියලා ගත්තොත් සංශුද්ධ B ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය අපි P0B කියලා ගත්තොත් මේ සංශුද්ධ B සහ සංශුද්ධ A කියන ද්‍රව දෙක මිශ්‍ර කරලා ද්‍රාවණයක් හැදුවොත් ඔයගලන්ට මතකයිද ඇයි අපි මේ ද්‍රාවණයට පරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියන්නේ කියලා. ද්‍රාවණය පරිපූර්ණ වෙන්න නම් වෙන්න ඕන අවශ්‍යතාවයේ විදිහට මම ඔයගොල්ලොත් එක්ක කතා කළා සංශුද්ධ A ගේ අන්තරාණුක ආකර්ෂණ බල. ඒ කියන්නේ අපි නිරූපණය කළා FAA කියලා. අන්නේ FAA සංශුද්ධ B ද්‍රවයේ අන්තරාණුක ආකර්ෂණ බල වන FBBට සමාන වෙන්නත් ඕනේ. ඒ වගේම සංශුද්ධ A ගේ සහ සංශුද්ධ B ගේ තියෙන අන්තරාණුක ආකර්ෂණ බලවලට අපි හදන ද්‍රාවණයේ අන්තරාණුක ආකර්ෂණ බල සමාන නම් අපි කිව්වා ඒකට පරිපූර්ණ ද්‍රාවණය. A සහ B වලින් හැදිච්ච නිසා AB පරිපූර්ණ ද්‍රාවණය කියලා අපි කතා කරා. ඔයගලන්ට මතක තියෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පරිපූර්ණ ද්‍රාවණය ඔස්සේ අපි රවුල් නියමය කියන සංකල්පයට ගියා. ඒ නියමය ඉගෙන ගනිද්දී අපි කතා කරා පරිපූර්ණ ද්‍රාවණයක සමස්ත වාෂ්ප පීඩනය ගැන. මොකද පරිපූර්ණ ද්‍රාවණයක් වුණොත් ඔයගලන්ට මතකයි දරුවනේ ඒකේ A සංරචකයක් තියෙනවා B සංරචකයක් තියෙනවා. ඒක නිසා A සංරචකේනොත් වාෂ්ප කලාපයට වාෂ්පය මුදා හැරෙනවා, B සංරචකේනොත් වාෂ්ප කලාපයට වාෂ්පය මුදා හැරෙනවා. එතකොට අපි A සහ B වලින් ආපු වාෂ්ප පීඩන PA සහ PB කියලා අරගත්තාම මුළු වාෂ්පයේ වාෂ්ප පීඩනය P total අපි වාෂ්ප කලාපයේ පරිපූර්ණයි කියලා හිතලා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය යොදන්න පුළුවන් කියලා කතා කරා. එතනදී අපි ගණනයන් කිහිපයක් කරලා පිළිතුරු ලබා ගත්තා. ඒ ගණනයන් වලදී ඔයගොල්ලෝ ආපහු මතක් කරගත්තොත් ඔයගොල්ලෝ ගෙදරදී ඒ ගණනයන් නැවත හදලා බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති විශේෂිත අවස්ථාවක් තමයි ද්‍රව කලාපයේ තියෙන මෞල භාගවලට වැඩිය ද්‍රාවණයේ ද්‍රව කලාපයේ තුල මෞල භාගයන්ට වැඩිය වාෂ්ප කලාපයේ තුල මෞල භාගයන් වෙනස් වෙන විත්තිය. අපි ඒ ගණනයන් වලදී ඒ සඳහා උදාහරණ අරගෙන පෙන්නුවා. මම මෙතන ඒ සංරචකයේ සඳහා රවුල් නියමයේ යෙදීමෙන් PA සහ P0A B සංරචකයේ සඳහා රවුල් නියමයේ යෙදුවා. මේ අපි රවුල් නියමය යොදන්නේ මොන කලාපයටද? ද්‍රව කලාපයට. ඒතර ද්‍රව කලාපයේ B සංරචකයට PB සමානයි P0B XB වාෂ්ප කලාපයේ පරිපූර්ණයි කියලා අරගෙන
ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ යොදලා මුළු පීඩනය සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තා. දැන් අපි අද දවසේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ රවුල් නියමයට අදාළව පරිපූර්ණ ද්‍රාවණවල වාෂ්ප පීඩන සංයුති රූප සටහන් පිළිබඳව. දැන් මේ වාෂ්ප පීඩන සංයුති රූප සටහන් වලට අපි යනකොට අපි ඒක අඳින්න සූදානම් වෙනකොට අපිට මේ රවුල් නියමයේ ස්වરૂපය ඊටාම වැදගත් වෙනවා. මේ මූල ධර්මයේ ඊටාම වැදගත් වෙනවා. එතකොට මම ඒ කලාපය සලකලා මම මේ කතා කරන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් ගැන. ඔයගොල්ලෝ ඒක සිහි තබා ගන්න ඕනේ. පරිපූර්ණ ද්‍රාවණයක් ගැන කතා කරනකොට පරිපූර්ණ ද්‍රාවණය තුල ඒ සංරචකයට මම රවුල් නියමයේ යෙදුවොත් PA සමානයි P not XA. එතකොට අපි X සංරචකයට X අක්ෂයට අපි මෞල භාගය අරගෙන Y අක්ෂයට ඒ ද්‍රාවණය තුල ඒගේ වාෂ්ප පීඩනය අරගත්තොත් ඔයගලන්ට පේනවා PA සමානයි P not XA. ඔයගොල්ලෝ දන්නවා නියත උෂ්ණත්වයේදී P not නියතයක් කියලා. එහෙනම් PA සමානයි P not XA, Y සමානයි mx ආකාර වෙනවා. එතකොට පරිපූර්ණ ද්‍රාවණයක එක් සංරචකයේ වාෂ්ප පීඩන සංයුති විචලනය සරල රේඛීය වෙනවා කියලා හොඳින් සිහි තබා ගන්න ඕනේ. ඔයගලන්ට ඒක අමාරුවක් නෑ. මොකද අපි රවුල් නියමයේ ලියපු ගමන් අපි x අක්ෂයට සහ y අක්ෂයට මෞල භාගය සහ වාෂ්ප පීඩනය අරගත්තොත් මොකද වෙන්නේ? සරල රේඛීය විචලනයක් ලැබෙනවා. දැන් අපි මේක එකින් එක සලකා බලමු. මෙතනදී ඔයගලන්ට ප්‍රස්ථාරය නැත්නම් අපි මේ රූප සටහන ඇඳීමේ පහසුව සඳහා මම ඒක කොටස් කීපයකට බෙදලා ප්‍රස්ථාරය අරගෙන තියෙනවා. මේ තියෙන්නේ මිශ්‍රණයේ නැත්නම් පරිපූර්ණ ද්‍රාවණයේ සමස්ත වාෂ්ප පීඩන විචලනය. මේ අවස්ථාවට එන්න ඔයගලන්ට පැහැදිලි වෙන්න මම ඒක කොටස් දෙකකට කැඩුවා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලම ඒ සංරචකයේ වාෂ්ප පීඩන විචලනයයි සලකන්න හදන්නේ. එතකොට මෙතනදී මේ ප්‍රස්ථාරය දිහා බලනකොට නැත්නම් මේ රූප සටහන දිහා බලනකොට ඔයගලන්ට සිරස් අක්ෂ දෙකක් පේනවා. හොඳට බලන්න, සිරස් අක්ෂ දෙකක් පේනවා. මීට කලින් ඒ වගේ ප්‍රස්ථාර ඇඳලා නැහැ නේද? දැන් මේ ඇයි අපි මේ වගේ අක්ෂ දෙකකට මේක අපිට දාන්න සිද්ධ වුනේ? බලන්න, අපි අඳින්න තිරස් අක්ෂයට විචලනයට අපි අරන් තියෙන්නේ ද්‍රාවණය තුල මෞල භාග. ද්‍රාවණය තුල මෞල භාග සලකනකොට ඔයගොල්ලෝ දන්නවා අපි මේ කතා කරන්නේ ද්විආංගී පරිපූර්ණ ද්‍රාවණ. ඒතර ද්විආංගී කියන්නේ අංග දෙකයි. අංග දෙකයි නම් ද්‍රාවණය තුල තියෙන්නේ ඒ සංරචක දෙකේ මෞලවල මෞල භාගවල එකතුව එකට සමාන විය යුතුයි කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා XA සමානයි බිඳුව වුණොත් ඒ කියන්නේ සම්පූර්ණ සංශුද්ධ B ද්‍රවය තමයි XB සමානයි 1 කියන එකෙන් නිරූපණය වෙන්නේ. එතකොට මෙතන ආට පේනවා XA සමානයි බිඳුවයි XB සමානයි 1යි. බිඳුවයි එකේ එකතුව XA දන XB 1යි. ඊළඟට මම මේ පැත්තේ අක්ෂයට ආවොත් XA සමානයි 1යි. ඒ කියන්නේ XA ගේ විචලනය මම බිඳුවේ සිට 1 දක්වා විතරනේ මට ගන්න පුළුවන්. ඇයි? මෞල භාගවල එකතුව හැමතිස්සෙම 1 වෙන්න ඕනේ. ඒතර බිඳුව කියලා එක සංරචකයක් ගත්තු ගමන් සංශුද්ධ අනෙක් ද්‍රවය තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒක නිසා මෙතනදී XA සමානයි 1යි නම් XB බිඳුවයි කියන්නේ සංශුද්ධ A ද්‍රවය. ඔන්න ඕවා හොඳට සිහියට ගන්න ඕනේ. එතකොට මෞල භාගවල විචලනය කියන්නේ බිඳුව සහ 1 අතර. A ගේ විචලනය බිඳුව සහ 1 අතර. B ගේ විචලනය බිඳුව සහ 1 අතර. එතකොට අපිට අනන්ත ද්‍රාවණ සංඛ්‍යාවක් මේ අතරතුර ගන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් මම අඳින්න හදන්නේ මේ ප්‍රස්ථාරයෙන් මම ඔයගලන්ට නිරූපණය කරන්නේ ඒ සංරචකයේ වාෂ්ප පීඩනයේ විචලනය. එහෙනම් XA සමානයි බිඳුවයි නම් ඒ සංරචකයේ එතෙන්දි වාෂ්ප පීඩනය බිඳුවයි. පැහැදිලි නේද? එතකොට මෙතනට අපි ආවහම XA සමානයි 1යි නම් ඒ වෙලාවේදී සංශුද්ධ A විතරයි සංශුද්ධ ද්‍රවයේ
වාෂ්ප පීඩනය කියන්නේ මොකද්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට P0 A කියලා අපිට සලකුණු කරන්න පුළුවන්. ලක්ෂ දෙකක් තියෙනවා. ලක්ෂ දෙක යා කරනකොට අපිට සරල රේඛීය විචලනයක් එනවා. ඒ අවසාන කෙලවර ලක්ෂ දෙක හැරෙන්න ඉතුරු සෑම අවස්ථාවකදීම ද්‍රාවණය සලකන්න සිද්ධ වෙනවා. සංරචක දෙකම තියෙනවා. ඒක නිසා අපි වාෂ්ප පීඩනයේ විදිහට ද්‍රාවණයේ ඒහි වාෂ්ප පීඩනයේ විදිහට PA සලකනවා. ඊට පස්සේ අපි B සංරචකයට ආවොත් B සංරචකයේ වාෂ්ප පීඩන විචලනය සැලකුවොත් අර විදිහටම මෙතනදී XA සමානයි 0යි XB සමානයි 1යි සංශුද්ධ B ද්‍රවයේ වාෂ්ප පීඩනය P0B මෙතනදී B ගේ මවුල භාගය 0යි ඒක නිසා වාෂ්ප පීඩනය 0යි. සරල රේඛීය විචලනයක් ලැබෙනවා. XB 1 සහ 0 අතර තියෙන සියලුම අවස්ථාවලදී මොකද වෙන්නේ? අපි පරිපූර්ණ ද්‍රාවණය සලකනවා. පරිපූර්ණ ද්‍රාවණයේ වාෂ්ප පීඩනය B සංරචකයේ වාෂ්ප පීඩනය PB විදිහට අපි ප්‍රස්ථාරය තුල දක්වනවා. දැන් මං මේ ප්‍රස්ථාර දෙක ද්‍රව දෙක එකට එකතු වුණා වගේ මේ ප්‍රස්ථාර දෙක මං එකට එකතු කරලා තියෙන්නේ. එතකොට මගේ මේ අක්ෂය දිහා බලන්න. තිරස් අක්ෂය දිහා x අක්ෂය දිහා. එතකොට මට XA සහ XB කියන සංරචක දෙකේම විචලනය මම එකවර දක්වනවා. වාෂ්ප පීඩනය එකවර දක්වනවා. එතකොට කෙලවරවල් දෙක P0 A සහ P0 B වෙනවා. මේ ප්‍රස්ථාරය PA මේ ප්‍රස්ථාරය PB. දැන් එතකොට ඕගලන්ට මතකයි අපි කතා කරා ද්‍රාවණයේ මුළු සමස්ත වාෂ්ප පීඩනය පිළිබඳව. ද්‍රාවණයේ සමස්ත වාෂ්ප පීඩනය P total කියලා අපි කතා කරලා වාෂ්ප කලාපය පරිපූර්ණයි කියලා හිතලා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ යෙදුවා. දැන් ඔයා හිතන්න මේ P total එන්නේ PA ධන PB වලින්. එහෙනම් මේ ප්‍රස්ථාරය තුල අපි කොහොමද ඒක නිරූපණය කරන්නේ? මම මෙතන යම් කිසි සංයුතියක් මම XA පැත්තට ආසන්න කරලා වම් පැත්තට ආසන්න කරලා ගනිද්දී මම ගන්නවා XA දශම 1 සහ XB දශම 9ක් තියෙන සංයුතිය සහිත ද්‍රාවණයක්. පරිපූර්ණ ද්‍රාවණයක් මම සලකනවා. ඒ වෙලාවේදී මට Aටත් වාෂ්ප පීඩනයක් තියෙනවා Bටත් වාෂ්ප පීඩනයක් තියෙනවා. B ගේ වාෂ්ප පීඩනය මෙතනින් දැක්කුවොත් මේ වෙලාවේදී A ගේ වාෂ්ප මෙතන ඉඳලා මෙතනට B ගේ වාෂ්ප පීඩනය මෙතන ඉඳලා මෙතනට A ගේ වාෂ්ප පීඩනය එහෙනම් මේ උසට මේ පොඩි උස එකතු කරලා අපි P total කියන එක නිරූපණය කරනවා. මේ වගේ අවස්ථාවකදී මේ වගේ දෙගුණයක උසක් මෙතනට එනවා. කෙලවරවල් දෙකේදී සංශුද්ධ ද්‍රව දෙක පමණයි P0 A සහ P0 B තමයි ඒ ලක්ෂ දෙක. ඒ නිසා අපිට P totalට මම මේ කොළ පාටින් ඇඳලා තියෙන ප්‍රස්ථාරය අපිට නිරූපණය කරන්න පුළුවන් සරල රේඛාව. එහෙනම් පරිපූර්ණ ද්‍රාවණයක් සැලකුවාම පරිපූර්ණ ද්‍රාවණයක Aහි වාෂ්ප පීඩනයේ විචලනය සරල රේඛීයයි Bහි වාෂ්ප පීඩනයේ විචලනය සරල රේඛීයයි මුළු සමස්ත වාෂ්ප පීඩනය P total සරල රේඛීයයි. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ වාෂ්ප පීඩනය සහ සංයුතිය අතර ප්‍රස්ථාරය ගැන කතා කරත් එක්කම ඊළඟට අපි කතා කරන්න යන්නේ තාපාංකය සහ සංයුතිය අතර ප්‍රස්ථාරය. දැන් අපි මේ වෙලාවේදී තාපාංකය හා සංයුතියයි වාෂ්ප පීඩනය හා සංයුතියයි ගැන කතා කරනකොට අපිට සම්බන්ධතාවයක් ගන්න වෙනවා. වාෂ්ප පීඩනයයි තාපාංකය අතර තියෙන සම්බන්ධතාවය. මේ පාඩම් පෙළ තුලදීම අපි ඒක ගියවර පාඩමේදීත් කතා කරා වාෂ්ප පීඩනය සහ තාපාංකය අතර තියෙන සම්බන්ධය මොකද්ද? මොකද්ද ඔයගලන්ට මතකයිද? වාෂ්ප පීඩනය වැඩි නම් තාපාංකය අඩුයි, වාෂ්ප පීඩනය අඩු නම් තාපාංකය වැඩි. බලන්න නියත පීඩනයකදී ද්‍රවයක අණු පහසුවෙන් ද්‍රව කලාපයෙන් මිදී වාෂ්ප කලාපයට පිවිසේ නම් නියත පීඩනයකදී ද්‍රව කලාපයේ අණු පහසුවෙන් වාෂ්ප කලාපයට පිවිසෙනවා කියන්නේ එතන අන්තරාණුක බලවලට මොකද උනේ? පහසුවෙන් වාෂ්ප කලාපයට පිවිසෙනවා කියන්නේ අන්තරාණුක බල දුබලයි. අන්තරාණුක බල දුබලයි පහසුවෙන් වාෂ්ප කලාපයට පිවිසෙනවා යම් කිසි සලකන උෂ්ණත්වයකදී. එතකොට වාෂ්ප පීඩනය වැඩි. වාෂ්ප පීඩනය වැඩි වෙනකොට මොකද වෙන්නේ?
තාපාංකය අඩු වෙනවා. අන්තරාණුක බල දුබල නම් සුළු ශක්ති ප්‍රමාණයකින් ද්‍රවය වාෂ්ප වෙනවා. ඕගොල්ලෝ දන්නවා ශක්තිමත් බන්ධනයක් කඩන්න අපි වේගයෙන් නැත්තම් ඉහළ ශක්තියක් දෙන්න ඕනේ. දුබල බන්ධනයක් හරි දුර්වලයි. එතකොට අපි පහසුවෙන් ඒ බන්ධනය කඩනවා. ඒ විදිහට ඕගලන්ගේ සාමාන්‍ය ජීවිතයට ආරෝපණය කරගෙන මේ ද්‍රව්‍ය සංකල්පය පිළිබඳවත් ඕගොල්ලෝ හිතන්න. ඒතර මේකේ අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඉහළ වාෂ්ප පීඩනයක් ඇති ද්‍රවවල තාපාංකය 5ත් අගයකි. පහළ වාෂ්ප පීඩනයක් ඇති ද්‍රවවල තාපාංකය ඉහළ අගයකි. එතකොට දැන් මම ගියවර පාඩමේදීත් ඕගලන්ට කිව්වා මේ පාඩමේ පොඩ්ඩක් අපි ගැඹුරු පාඩමක් තුල අපි ඉන්නේ. ඒක නිසා මම මේ කියන විශේෂිත කරුණු ඕගොල්ලෝ සඳහන් කරගත්තොත් ඕගලන්ගේ ෂෝට් නෝට් එකක් ඕගොල්ලෝ මම පාඩම යනවත් එක්කම හදාගත්තොත් ඕගලන්ට පුළුවන් මාත් එක්ක පාඩමේ පහසුවෙන් ඉදිරියට යන්න. ඒක නිසා මේ කරුණ හොඳට මතකයට ගන්න. ඉහළ වාෂ්ප පීඩනයක් ඇති ද්‍රවවල තාපාංකය 15යි. පහළ වාෂ්ප පීඩනයක් තියෙනවා නම් තාපාංකය ඉහළයි. පරිපූර්ණ ද්‍රාවණයක අපි බලමු පරිපූර්ණ ද්‍රාවණයක උෂ්ණත්ව තාපාංක සංයුති රූප සටහන. උෂ්ණත්වය හෝ තාපාංකය. උෂ්ණත්වය කියලා සඳහන් කරත් අපි තාපාංකය කියලා සඳහන් කරත් අපි කතා කරන්න යන්නේ උෂ්ණත්වය හා සංයුතිය අතර ප්‍රස්ථාරය. දැන් මේ ප්‍රස්ථාරය ඇඳීමේදී අපි අර කතා කරපු පළවෙනි කරුණ වාෂ්ප පීඩනයේ වැඩි නම් තාපාංකය අඩුයි ප්‍රතිලෝම සමානුපාතයක්. වාෂ්ප පීඩනයේ අඩු නම් තාපාංකය වැඩි. එතකොට මම මේ ප්‍රස්ථාරයට එන්න ඔයගලන්ට පියවරෙන් පියවර ඔයගොල්ලෝ මේ ප්‍රස්ථාරය ගැන හිතන්න ඕන විදියයි මම මේ කියලා දීලා තියෙන්නේ. එතකොට අපි නියත පීඩනයේ අපි මෙතන අපි ද්‍රාවණය ගත්තොත් එහෙම ද්‍රාවණය තුල ඉස්සෙල්ලා විදිහටම වාෂ්ප පීඩනය සහ මවුල භාගය අතර ප්‍රස්ථාරය අපි අරගෙන තියෙනවා. මෙතනදී මම උපකල්පනයක් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවද? මෙතනදී මම උපකල්පනයක් කරලා තියෙනවා A ගේ වාෂ්ප පීඩනය විශාලයි B ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. P නෝට් A විශාලයි P නෝට් B කියලා මම උපකල්පනයක් කරලා තියෙනවා. ඒක නිසා ඉස්සෙල්ලම අපි මොකද්ද කරගන්නේ? කෙලවරවල් අක්ෂ දෙක සිරස් අක්ෂයේ ඒ ලක්ෂ දෙක අපි ලකුණු කරගන්නවා. එතකොට XA සමානයි 0යි XB සමානයි 1යි. XA සමානයි 0යි XB සමානයි 1යි නම් මෙතන තියෙන්නේ සංශුද්ධ B ද්‍රවය. සංශුද්ධ B ද්‍රවයේ වාෂ්ප පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩනය P නෝට් B ලකුණු කර ගන්නවා. ඊළඟට අපි මෙතනට එනවා XA සමානයි 1යි XB 0යි. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? සංතෘප්ත A ගේ ඒ කියන්නේ සංශුද්ධ A කියන ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. දැන් ඔන්න උපකල්පනය P නෝට් A විශාලයි P නෝට් B ලක්ෂ දෙක ලකුණු කරගත්තා. දැන් අපේ ප්‍රධාන සංකල්පයට එනවා. එහෙනම් මොකද්ද? ප්‍රතිලෝම සමානුපාතයක් තියෙනවා කාත් එක්කද? තාපාංකයත් එක්ක. එතකොට වාෂ්ප පීඩනය වැඩි නම් තාපාංකය අඩුයි. වාෂ්ප පීඩනය P නෝට් A වැඩි නම් තාපාංකය අඩුයි. වාෂ්ප පීඩනය B ගේ අඩුයි නම් B ගේ වාෂ්ප පීඩනය තාපාංකය වැඩි. මේ තාපාංකය නිරූපණය කරද්දී අපිට සමහරක් අවස්ථාවලදී ගුරුවරු T නෝට් A T නෝට් B කියලා ඔයගලන්ට උගන්වලා ඇති. අපි මෙතනදී boiling point temperature boiling temperature කියන එක B ගේ boiling temperature එක. ඒ කියන්නේ B ගේ තාපාංකය. A ගේ boiling temperature එක. A ගේ තාපාංකය කියන අදහසින් TBA හා TBB කියලා සංකේතවත් කරනවා. මම දිගටම මේ සංකේතය පවත්වාගෙන යනවා. ඔයගලන්ට සුපුරුදු සංකේතයක් භාවිතා කිරීමේ නිදහස තියෙනවා. එතකොට දැන් ඔන්න අපි ලක්ෂ දෙක ලකුණු කරගත්ත කෙලවරේ. නමුත් පරිපූර්ණ ද්‍රාවණයක වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය සරල රේඛීය වුණා වගේ මේ තාපාංක සංයුති රූප සටහන සරල රේඛීය වෙන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? නමුත් මතක තියාගන්න ඕනේ සංශුද්ධ A ද්‍රවයේ තාපාංකයේ සහ සංශුද්ධ B ද්‍රවයේ තාපාංකය අතරමැද තමයි අනිත් අනිත් සංරචකවල මේ අනිත් මවුල භාග තුල තාපාංකය පවතින්නේ. බලන්න අපේ ප්‍රස්ථාරයේ දිහා. මේ ප්‍රස්ථාරය ගත්තාම අපිට පේනවා අපි අර මේ ලක්ෂ දෙක ඔස්සේම මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. මේ ලක්ෂ දෙක ඔස්සේම මේ ප්‍රස්ථාරය ඇඳහම මෙතන තියෙනවා අපේ
B ගේ තාපාංකය විශාලයි A ගේ තාපාංකයට වැඩිය වක්‍ර විචලනයක් තියෙන්නේ. ඒ විචලනයේදී ඔයා හොඳට බලන්න මේ කියන TB B කියන ලක්ෂය සහ TBA කියන ලක්ෂය අතරමැද තමයි මේ ඉතුරු සංරචකවල තාපාංක විචලනය වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් වාෂ්ප පීඩන සම්නිති රූප සටහන් නැන්දා තාපාංක සම්නිති රූප සටහන් නැන්දා ඒ දෙකේ ප්‍රධානම වෙනස්කම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ප්‍රධානම වෙනස්කම තමයි P not A විශාලයි නම් TBA අඩු වෙනවා. වාෂ්ප පීඩනයේ වැඩි නම් තාපාංකය අඩුයි කියන අවස්ථාව සහ තාපාංක විචලනය සරල රේඛීය නොවේ කියන අවස්ථාවට එනවා. දැන් අපි මේ තාක් කතා කරලා ඉවර කරගත්තේ පරිපූර්ණ ද්‍රාවණ සඳහා අපි රවුල් නියමයේ කතා කරලා ඒ ඔස්සේ ගිහිල්ලා වාෂ්ප පීඩන සංයුති රූප සටහන් නැන්දා තාපාංක සංයුති රූප සටහන් ඇන්දා. අපි පරිපූර්ණ ද්‍රාවණ වලට උදාහරණ කතා කරා ගියවර පාඩමේදී මොනවද හෙක්සේන් සහ හෙප්ටේන් බෙන්සීන් හා ටොලුයින් මෙතනෝල් එතනෝල් වගේ ද්‍රාවණ කියලා. එතකොට පරිපූර්ණ ද්‍රාවණයකදී විශේෂත්වය මොකද්ද පරිපූර්ණ ද්‍රාවණයක් වෙන්න? ඒ කියන සංශුද්ධ ද්‍රවයේ අන්තරාණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය සහ B කියන සංශුද්ධ ද්‍රවයේ අන්තරාණුක ආකර්ෂණ ප්‍රබලතා සමාන වෙනවා වගේම A සහ B එකතු කරලා අපි හදාගන්න පරිපූර්ණ ද්‍රාවණයේ අන්තරාණුක ආකර්ෂණ බලත් අර සංශුද්ධ ද්‍රව දෙකට සමාන වෙන්න ඕනේ. දැන් මෙසේ හැම අවස්ථාවකදීම මෙසේ වෙන්නේ නැහැ කියලා ඕගලන්ට සාමාන්‍යයෙන් ඕගලන්ගේ දැනුමෙන් ඕගලන්ට තේරෙනවා මේ වගේ වෙන්නේ ඉතා විශේෂිත අවස්ථාවලදී විතරයි. අපිට බොහොමයක් හම්බ වෙන්නේ මෙසේ නොවන ද්‍රව මිශ්‍රණ නැත්තම් ද්‍රාවණ. දැන් අපි කතා කරන්න යනවා පරිපූර්ණ නොවන ද්‍රව මිශ්‍රණ. එතකොට පරිපූර්ණ නොවන ද්‍රව මිශ්‍රණ නම් ඒ ද්‍රව මිශ්‍රණවල අන්තරාණුක ආකර්ෂණ බල සමාන වෙන්නේ නැහැ. කොහොමද අපි ඒක හරියටම කියනවා නම් අපි සංශුද්ධ A ද්‍රවය ගත්තොත් එයාගේ අන්තරාණුක ආකර්ෂණ බල FAA කියලා අපි කියනවා. සංශුද්ධ B ද්‍රවය ගත්තොත් එයාගේ තියෙන අන්තරාණුක ආකර්ෂණ බල BBFBB කියලා සංකේතවත් කරනවා. ඒ දෙන්න සමාන වෙන්නෙත් නැහැ. ඒ වගේම සංශුද්ධ ද්‍රව දෙකේ අන්තරාණුක ආකර්ෂණ බලවලට හැදෙන පරිපූර්ණ නොවන මේ ද්‍රාවණයේ අන්තරාණුක ආකර්ෂණ බල සමාන වෙන්නේ නැති කොට තමයි අපි කියන්නේ මේකට පරිපූර්ණ නොවන ද්‍රාවණයක් කියලා. දැන් එදා අපි කතා කරද්දී පරිපූර්ණ ද්‍රාවණවලදී මම කිව්වා එන්තැල්පි විපර්යාසය ශුන්‍යයි කියලා. ඕගලන්ට මතකයිද ඇයි එහෙම වුනේ කියලා? පරිපූර්ණ ද්‍රාවණයක සංශුද්ධ ද්‍රව සංරචක මිශ්‍ර කිරීමේදී මිශ්‍ර වීමේදී බන්ධන සෑදීමක් සහ බන්ධන කැඩීමක් සිද්ධ වෙනවා කියලා අපි කිව්වා. නමුත් අන්තරාණුක ආකර්ෂණ බල සමාන නිසා කැඩෙන බන්ධනවල එන්තැල්පි විපර්යාස සහ සෑදෙන බන්ධනවල එන්තැල්පි විපර්යාස සමාන නිසා මොකද වෙන්නේ? අපේ සමස්ත එන්තැල්පි විපර්යාසය ශූන්‍ය වෙනවා. නමුත් මෙතනදී බන්ධන ප්‍රබලතා වෙනස්, කැඩෙන බන්ධන සහ සෑදෙන බන්ධනවල ප්‍රබලතා වෙනස්. ඒක නිසා එන්තැල්පි විපර්යාසය ශූන්‍ය වෙන්නේ නැහැ. එන්තැල්පි විපර්යාසයක් සිදු වෙනවා. මිශ්‍රණයෙන් අපි ගත්තහම අණුවක් වාෂ්ප වීමට තියෙන හැකියාව, මිශ්‍රණයෙන් අණුවක් වාෂ්ප වීමට ඇති හැකියාව සංශුද්ධ ද්‍රව වලින් අණුවක් වාෂ්ප වීමට ඇති හැකියාවට වඩා වෙනස් වෙනවා. මේ පරිපූර්ණ නොවන ද්‍රව මිශ්‍රණ ගත්තහම අපි රවුල් නියමයේ පිළිපදින්නේ නැහැ. ඒකනේ රවුල් නියමයේ පිළි නොපදින ද්‍රාවණ විදිහට අපි පරිපූර්ණ නොවන ද්‍රව මිශ්‍රණ කතා කරනවා. එතකොට දැන් රවුල් නියමයේ පිළිපදින් නැත්තම් රවුල් නියමයේ පිළිපදිනවා නම් ඒ සංරචකයට අපි රවුල් නියමයේ දැම්මොත් ද්‍රව කලාපය තුල අපි කියනවා PA සමානයි P not XA කියලා. එතකොට PA සමානයි P not XA කියනවා නම් දැන් මොකද වෙන්නේ? මේ රවුල් නියමය පිළි නොපදිනකොට අපිට PA අසමානයි P not XA. මේ අසමානයි කියන එක එක්ක විශාල වෙන්න ඕනේ එක්ක කුඩා වෙන්න ඕනේ නේද? අන්නේ විශාල හෝ කුඩා වීම අනුව අපි මේ පරිපූර්ණ නොවන ද්‍රාවණ ධන අපගමන සහ ඍණ අපගමන කියන අවස්ථා දෙකට බෙදා ගන්නවා. එතකොට
රවුල් නියමයෙන් ධනව අපගමනය වීම පිළිබඳව අපි සලකනකොට දැන් මේ ධනව අපගමනය වීම කියලා කිව්වහම ඕගොල්ලෝ මේක වාෂ්ප පීඩනයේ පැත්තෙන් හිතන්න. එතකොට අපි මෙන්න මෙහෙම හිතමු. වාෂ්ප පීඩනය වැඩි කියන්නේ පරිපූර්ණ අවස්ථාවට වඩා එතන වාෂ්ප පීඩනයේ විශාලත්වයක් අපිට පේනවා. අපි ගත්තොත් නියත උෂ්ණත්වයේදී A හා B ද්‍රව මිශ්‍ර කිරීමෙන් සෑදුණු ද්‍රාවණයක බල මෙන්න මේ විදිහට විචලනය වෙනවා නම් අසමානතාවය කොහොමද? සංශුද්ධ A ද්‍රවයට වැඩිය සෑදෙන ද්‍රාවණයේ AB අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බල කුඩයි නම් බල කුඩයි නම් කියන වචනේ කිව්ව ගමන් ඔයාට මොකද්ද හිතෙන්නේ? අන්තරාණුක ආකර්ෂණ බල දුබලයි කිව්ව ගමන් වාෂ්ප පීඩනය වැඩි කියන එක ඔයාගේ හිතට එන්න ඕනේ. එතකොට ඒ විදිහටම BB අතර අන්තරාණුක ආකර්ෂණ බලවලට වැඩිය සෑදෙන ද්‍රාවණයේ අන්තරාණුක ආකර්ෂණ බල කුඩයි. එතකොට අපි මෙන්න මේ අසමානතා දෙක ඔස්සේ යනකොට අපිට හම්බ වෙනවා රවුල් නියමයෙන් ධනව අපගමනය වෙන පද්ධති. AB අතර අන්තරාණුක බලවල ප්‍රබලතාව සංශුද්ධ A ද්‍රවයේ අණු අතර අන්තරාණුක ප්‍රබලතාවයට වඩා කුඩයි. අර ලියලා තියෙන අසමානතාවය මම වචනයෙන් ලිව්ව ඕගලන්ට තවදුරටත් පැහැදිලි වෙන්න. ඊළඟට තියෙන අසමානතාවයේ AB අතර අන්තරාණුක ආකර්ෂණ අන්තරාණුක බලවල ප්‍රබලතාව කුඩා වෙනවා සංශුද්ධ B ද්‍රවයේ අණු අතර අන්තරාණුක බලවල ප්‍රබලතාවයට වඩා. එතකොට AB මිශ්‍ර කිරීමෙන් පරිපූර්ණ ද්‍රාවණයක් සෑදෙනවා නම් ඊට සාපේක්ෂව මිශ්‍රණයේ අණුවක් වාෂ්ප වීමට තියෙන හැකියාවට මොකද වෙන්නේ? මිශ්‍රණයේ අණුවක් වාෂ්ප වීමට තියෙන හැකියාව වැඩි වෙනවා. එතකොට අපි වාෂ්ප වීමට තියෙන හැකියාව වැඩි නම් රවුල් නියමයේ පිළිපදින්නේ නැති නිසා PA විශාලයි P0 XA PA පරිපූර්ණ අවස්ථාවට වඩා විශාල වෙනවා. PB පරිපූර්ණ අවස්ථාවට වඩා විශාල වෙනවා. පරිපූර්ණ අවස්ථාවට සාපේක්ෂව විශාලයි. එතකොට අපි මුළු ද්‍රාවණයේ වාෂ්ප පීඩනය කියන එක අපි සලකන්නේ PAB කියලා. අපි ඕකට P total කියලා කියනවා. PAB විශාල වෙනවා P0 XA ධන P0B XB. ඇයි එතන ධන ආවේ කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්න. අපි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ දැම්ම මතකයිද පරිපූර්ණ ද්‍රාවණයක වාෂ්ප කලාපයට? එතකොට ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේදී P total සමානයි PA ධන PB නේ. එතකොට මෙතන අසමානතාවයේදී සමස්ත වාෂ්ප පීඩනය පරිපූර්ණ නොවන ද්‍රාවණයේ මේ ධන අපගමන පෙන්වන ද්‍රාවණයේ සමස්ත වාෂ්ප පීඩනය විශාල වෙනවා P0 XA ධන P0B XB කියන සම්බන්ධතාවය අපිට ලැබෙනවා. දැන් අපි ඉස්සෙල්ලා අපි පෙර පාඩමේ ඉගෙන ගත්තා වගේම පරිපූර්ණ ද්‍රාවණයෙන් ධන අපගමනය වන මිශ්‍රණවල වාෂ්ප පීඩනය පරිපූර්ණ මිශ්‍රණය මගින් දක්වන වාෂ්ප පීඩනයට වඩා සෑම විටම විශාලයි කියලා දැනගත්තා. ඇයි? අන්තරාණුක ආකර්ෂණ බල දුබලයි. ඒක නිසා අපි AB මිශ්‍ර වෙලා පරිපූර්ණ ද්‍රාවණයක් හැදුවොත් ඊට වැඩිය මේ පරිපූර්ණ නොවන ද්‍රාවණයේ වාෂ්ප පීඩනය වැඩි වෙනවා. එතකොට මෙතනදිත් අපි අර උපකල්පනය ඒ විදිහටම ගන්නවා. මම ඕගලන්ට කැමති විදිහකට ඒ උපකල්පනය සලකන්න පුළුවන්. P0 විශාලයි P0B කියලා අරගෙන තියෙනවා. එතකොට අපේ මේ ප්‍රස්ථාරයේදී මේ ප්‍රස්ථාරයේ ඇඳීමේදී ඕගොල්ලෝ පළමුව හිතන්න අපි අර පරිපූර්ණ අවස්ථාවේදී ගත්තු විදිහටම මේකෙදිත් අපි මවුල භාගය x අක්ෂයට ගන්නවා. එතකොට මවුල භාගවල සංරචක දෙකයි අපිට තියෙන්නේ පරිපූර්ණ ද්‍රාවණය තුල. එහෙනම් මවුල භාගවල එකතුව 1යි. එතකොට කෙලවරේ අන්තිම අවස්ථාව ගත්තොත් අපි අක්ෂය ඔස්සේ ගත්තොත් xa බිඳුවයි xb 1යි නම් මේ පැත්තේ අක්ෂය ඔස්සේ xa 1යි xb බිඳුවයි. අතනදී අපිට තියෙන්නේ සංශුද්ධ B ද්‍රවය. සංශුද්ධ B ද්‍රවයේ වාෂ්ප පීඩනය P0B සංශුද්ධ A ද්‍රවය මෙතනදී XA සමානයි 1යි සංශුද්ධ A ද්‍රවය වාෂ්ප පීඩනය P0A. ඔය දෙක අපි ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන අපි කඩඉරි වලින් පරිපූර්ණ අවස්ථාවේ ප්‍රස්ථාරය ඇඳ විදියටම ඇඳා කියලා ඊට පස්සේ අපි වාෂ්ප පීඩනයේ විශාල නිසා ඒ සංරචකයේ සැලකුවොත් හොඳට හිතර ගන්න ළමයි ඒ සංරචකයේ සැලකුවොත් මොකද වෙන්නේ? වාෂ්ප පීඩනය දැන් මේ පරිපූර්ණ නොවන ද්‍රාවණය මම සොලිඩ් ඉරකින් තනි ඉරකින් පෙන්නලා තියෙනවා. පරිපූර්ණ ද්‍රාවණය කඩඉරි වලින් පෙන්නලා තියෙනවා. එතකොට
ඒක පරිපූර්ණ අවස්ථාවට සාපේක්ෂව PA විශාලයි, ඒ වගේම PB විශාලයි. එහෙනම් PA ධන PB විශාලයි. පැහැදිලි නේද? රවුල් නියමයෙන් ධන අපගමන පෙන්වන පද්ධතිවල ආකර්ෂණ බල බිඳීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තාපයේ උරා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පරිමාවේ වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ උදාහරණ දෙක ඕගොල්ලෝ මතක තියාගන්න. ධන අපගමන පෙන්වන පරිපූර්ණ නොවන ද්‍රාවණ සඳහා ප්‍රොපනෝන් සහ කාබන් ඩයිසල්ෆයිඩ් සහ එතනෝල් සහ බෙන්සීන් කියන උදාහරණ දෙක මතක තියාගන්න. දැන් අපි රවුල් නියමයෙන් ඍණ අපගමනය වෙන පද්ධතිය ඇත්තටම ධන අපගමන පද්ධතියේ කෙලින්ම ඒකේ විරුද්ධ පැත්ත අපිට මේ ඍණ අපගමන පෙන්වන පද්ධතිවලදී සැලකීමට සිද්ධ වෙන්නේ. නියත උෂ්ණත්වයේදී A හා B ද්‍රව මිශ්‍ර කිරීමෙන් සෑදුණු ද්‍රාවණයේ දැන් මොකද වෙන්නේ? අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලයි. අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබලයි ද්‍රාවණය තුල. සංශුද්ධ ද්‍රවවලට වැඩිය. සංශුද්ධ ද්‍රවවලට වැඩිය ආකර්ෂණ බල ප්‍රබල නිසා වාෂ්ප පීඩනය අඩු වෙනවා. වාෂ්ප පීඩනය අඩු වුණාම මොකද වෙන්නේ? අන්තරාණුක ආකර්ෂණ බලය ප්‍රබලයි. ඒ නිසා වාෂ්ප පීඩනය අඩුයි. වාෂ්ප පීඩනය අඩු වෙනකොට පරිපූර්ණ ද්‍රාවණයට සාපේක්ෂව වාෂ්ප පීඩනය අඩු නිසා PA අඩුයි P0 XA, PB අඩුයි P0 BXB. ඒ නිසා සමස්ත වාෂ්ප පීඩනය P0 XA ධන P0 BXB වෙනවා. PABට වැඩිය PAB අඩු වෙනවා සමස්ත එකතුවට වැඩිය. දැන් අපි රවුල් නියමයෙන් ඍණ අපගමන පෙන්වන පද්ධතිවල කොහොමද ප්‍රස්ථාරය එන්නේ කියලා බලමු. නැත්නම් රූප සටහන එන්නේ කියලා බලමු. අර ඉස්සෙල්ලා විදියමයි ඔයගලන්ට දැන් මේක හුරු ඇති. අපි මවුල භාගය x අක්ෂයට අරගත්තාම මෙතනදී සංශුද්ධ B ද්‍රවය P0B ලකුණු කරගන්නවා. අතන 1යි XA සමානයි 1යි සංශුද්ධ A ද්‍රවය. මගේ උපකල්පනය මොකද්ද? P0 A විශාලයි P0 B. ඔන්න ඕගලන්ට පේනවා P0 A විශාලයි P0 B. දැන් අපි රවුල් නියමයෙන් ඍණ අපගමන පෙන්වන පද්ධතියේ වාෂ්ප පීඩනය අඩු නිසා PAට වඩා පරිපූර්ණ නොවන ද්‍රාවණයේ වාෂ්ප පීඩනය අඩුයි. සොලිඩ් ඉරකින් පෙන්නලා තියෙනවා. පරිපූර්ණ අවස්ථාව කැඩි ඉරකින් පෙන්නලා තියෙනවා. ඊළඟට PB අඩුයි පරිපූර්ණ අවස්ථාවට වඩා. සමස්ත වාෂ්ප පීඩනය අඩු වෙනවා පරිපූර්ණ අවස්ථාවට වඩා. මෙන්න මේ කරුණ ඕගොල්ලෝ විභාගෙදී හොඳට මතක තියාගන්න ඕන කරුණක් තමයි. දැන් ඕගලන්ගෙන් විභාගෙදී අහනවා පරිපූර්ණ නොවන ද්‍රාවණයක ඍණ අපගමන පෙන්වන පද්ධතියක් සඳහා ප්‍රස්ථාරය අඳින්න. දැන් ඕගොල්ලෝ මේ ප්‍රස්ථාරය අඳිනවා. දැන් අපිට ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේදී ඇවිල්ලා තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ ඉරි දෙකම ඕගොල්ලෝ අඳිනවා මේ විදිහටම ප්‍රස්ථාරය හරියටම හරි ඔක්කොම සොලිඩ් ඉරි. දැන් මං කොහොමද හොයාගන්නේ කෝකද පරිපූර්ණ ද්‍රාවණය කෝකද ඍණ අපගමන ද්‍රාවණය කියලා? මට හොයාගන්න බෑ. ඒක නිසා අපි කඩ ඉරක් ලකුණු කරලා ඒ කඩ ඉර අර විදිහට පෙන්නනවා කඩ ඉර පරිපූර්ණ සොලිඩ් ඉර ඍණ අපගමන කියලා. ඒ විදිහට දාන්න ඕනේ. මොකද මේ හැම තැනින්ම නැත්තම් ලියන්න සිද්ධ වෙනවනේ. අන්න ඒ වගේ කරුණු පිළිබඳව ඔයගොල්ලෝ හොඳ මතකයක් තියාගන්න. දැන් අපි වාෂ්ප පීඩන ප්‍රස්ථාර ගැන කතා කරා. ඒ වාෂ්ප පීඩන ප්‍රස්ථාර කතා කරා ඒ වගේම අපි තාපාංක ප්‍රස්ථාරය කතා කරන්නයි යන්නේ. එතකොට ආපහු අපේ අර පරණ සංකල්පයට එනවා. මොකද්ද? වාෂ්ප පීඩනය වැඩි නම් තාපාංකය අඩුයි. වාෂ්ප පීඩනය අඩු නම් තාපාංකය වැඩි. එතකොට දැන් අපි අපේ උපකල්පනය මොකද්ද? P0 A විශාලයි P0 B. P0 A විශාලයි P0 B නම් ඒගේ වාෂ්ප පීඩනය වැඩි B ගේ වාෂ්ප පීඩනයට වැඩිය. එහෙනම් ඒකේ පරස්පර පැත්ත තමයි අපි තාපාංක ප්‍රස්ථාරය ඉස්සෙල්ලා අපි ඇඳලා පෙන්නුවා. අඳින ආකාරය T0 B වලට පේනවා XB. මෙන්න මේ විදිහටත් මවුල භාගයේ ලකුණු කරනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න විභාගෙදී මේ දිශාවට බිඳුවේ සිට මවුල භාගය වැඩි වෙනවා. මේ දිශාවට බිඳුවේ සිට B ගේ මවුල භාගය වැඩි වෙනවා. එතකොට අතන තියෙන්නේ XB සමානයි 1යි. ඒ නිසා සංශුද්ධ B දැන් P0 B කුඩායි නිසා P0 Aට වැඩිය T0 B නැත්නම් අපි TB B1 විශාල වෙනවා TB A වලට වැඩිය. ඒ විදිහට ඇඳලා පස්සේ දැන් අපි ධන අපගමන ඍණ අපගමන කතා කරන්න යන්නේ.
මේ මම කතා කරන්න යන්නේ රවුල් නියමයෙන් ධනව අපගමනයේ සිදුවීම. රවුල් නියමයෙන් ධනව අපගමනයේ සිදු වෙනකොට ඔයගලන්ට මතකයි පරිපූර්ණ අවස්ථාව කොහොමත් අපිට තාපාංක ප්‍රස්ථාරයේ වක්‍රයක්නේ. පරිපූර්ණ අවස්ථාවට වැඩිය ධන අපගමන අවස්ථාව ඔයගලන්ට පේනවා කොයි විදියටද අපි ඇඳලා තියෙන්නේ. ධන අපගමන පෙන්නනවා කියලා කියන්නේ උඩින් යටින් එන්න ඕනේ තාපාංක ප්‍රස්ථාරය. තාපාංක ප්‍රස්ථාරයේ යටින් එනවා මොකද තාපාංකය අඩු වෙන නිසා නේද? ඊළඟට අනිත් ප්‍රස්ථාරයේදී අපිට පේනවා අපි මේ කතා කරන්නේ ඍණ අපගමන පෙන්වන පද්ධතියක් සඳහා රවුල් නියමයෙන් ඍණ අපගමන පෙන්වන පද්ධතියක් සඳහා තාපාංක ප්‍රස්ථාරයේ පරිපූර්ණ අවස්ථාවට ඉහළින් ගමන් කරනවා. ඒ ස්වරූපයෙන්මයි ඒ විචලනයේ විදිහටමයි පොඩ්ඩක් ඉහළින් ගමන් කරනවා. කෙලවරවල් දෙක මේ විදිහට තියෙන්න ඕනේ T0 Aට සහ T0 Bට. මුළු පරාසය තුලදීම ඔයගොල්ලෝ ප්‍රස්ථාරය අඳිනකොට සමහර අය මෙන්න මෙහෙම පල්ලෙහාට කරලා අවමයක් වගේ පෙන්නලා ප්‍රස්ථාරය අඳිනවා. ඒ විදිහට ප්‍රස්ථාරය අඳින්න බෑ. T0 B සහ නැත්නම් අපි TB B සහ TBA කියන අතරතුර මේ ප්‍රස්ථාරයේ සියලුම ලක්ෂ ලකුණු වෙලා තියෙන්න ඕනේ. මේ දෙක අතරතුර. ඒකෙන් එහාට යන්න බෑ. දැන් මේ ඔස්සේ කතා කරගෙන ගිහිල්ලා අපි පුංචි උදාහරණයක් සැලකුවොත් මොකද මම දැන් අපේ මේ පාඩම තුලදී අපි පැමිණෙන ප්‍රධානම මාතෘකාවට එන්න හදන්නේ අපේ මේ පාඩම අද දවසේ අවසාන මාතෘකාව විදියට මම කතා කරනවා භාගික ආසවනය කියන මූලධර්මය. ඒ භාගික ආසවනයේ මූලධර්මයේ කතා කරන්න පහසු වෙන උදාහරණයක් තමයි මම මේ සලකලා තියෙන්නේ. දෙන ලද උෂ්ණත්වයකදී බෙන්සීන් හා ටොලුයින් වල වාෂ්ප පීඩන රසදිය මිලිමීටර් 200ක් සහ 160ක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ දී ඇති සංයුතීන් වලට අනුකූලව අපිට වාෂ්ප කලාපයේ සංයුතීන් හොයන්න කියලා කියනවා. දැන් ඇත්තටම මේ ප්‍රස්ථාරේ මම ඔයගලන්ට පන්තියේදී දුන්නා නම් මම දෙන්නේ ද්‍රාවණය තුල XB ගේ මවුල ඒ කියන්නේ බෙන්සීන්ගේ මවුල භාගය විතරයි. මම මෙතනදී විශේෂයෙන් ලියා ගන්නවා බෙන්සීන්හි සංතෘප්ත වාෂ්ප පීඩනය. පේනව නේද ඔයගලන්ට වාෂ්ප පීඩන දෙන ලද උෂ්ණත්වයකදී බෙන්සීන් හා ටොලුයින් වල වාෂ්ප පීඩන. ඒ කියන්නේ සංශුද්ධ ද්‍රවවල වාෂ්ප පීඩන තමයි දීලා තියෙන්නේ. ඒක නිසා P0 B කියන්නේ බෙන්සීන්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය රසදිය මිලිමීටර් 200යි. ටොලුයින්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය රසදිය මිලිමීටර් 160යි. අපි පළවෙනි පේළිය විතරක් ටට්ටක් ගාලා හිතින් හදාගෙන යමු. බෙන්සීන්ගේ වාෂ්ප පීඩනය අපි 4න් 1යි කියලා මම දුන්නා නම් මම මේ ඔක්කොම දීලා නැහැ කියලා ඕගොල්ලොත් ඔහොම බලාගෙන ඉන්න ගමන් හිතෙන් උත්තර ටික ගන්න. පළවෙනි පේළියේ ඔයාලට පේනවා එහෙනම් XT ද්‍රාවණය තුල ටොලුයින්ගේ මවුල භාගය 4න් 3යි. ඊට පස්සේ දැන් මේ මම කතා කරන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් බෙන්සීන් හා ටොලුයින් කියන්නේ. එහෙනම් රවුල් ඩීමේ පාවිච්චි කරන්න පුළුවන්. බෙන්සීන්ගේ වාෂ්ප පීඩනය PB සමානයි P0 B XB කියන එක දානකොට P0 B 200යි 200න් 4න් 1යි කියන්නේ 50යි රසදිය මිලිමීටර්. ඊළඟට ද්‍රාවණය තුල ටොලුයින්ගේ මවුල භාගය 4න් 3යි ටොලුයින්ගේ සංතෘප්ත වාෂ්ප පීඩනය 160යි PT සමානයි P0 T XT. එහෙනම් 160 වැඩි කිරීම 4න් 3 අපිට එනවා 120යි. ඊට පස්සේ වාෂ්ප පීඩන දෙක එකතු කරාම මුළු පීඩනය එනවා. මෙතනදී අපි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය දානවා. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය දැම්මහම වාෂ්ප පීඩනය සමානයි නේද? මුළු පීඩනය වැඩි කිරීම වාෂ්ප කලාපය තුල මවුල භාගය ඇසුරෙන් මම මේ උත්තරේ ගන්නවා. එතකොට මට මේ උදාහරණය මම ඕගලන්ට කියන්න හදන්නේ ද්‍රව කලාපය තුල මවුල භාග සෑම විටම වාෂ්ප කලාපය තුල මවුල භාග වලට වැඩිය වෙනස් කියන උදාහරණය තමයි මේ ඒ සංකල්පය තමයි මම ඕගලන්ට දෙන්න හදන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් තුලදී. එතකොට අපි සම මවුල ගත්තු වෙලාවේදී ඔයාලට පේනවා භාගයයි කියලා කියන්නේ 0.5යි. බෙන්සීන්ගේ වාෂ්ප කලාපය තුල මවුල භාගය 0.5ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ද්‍රව කලාපය තුලට වැඩිය බෙන්සීන් මවුල භාගය වැඩි වෙලා තියෙනවා. ටොලුයින් මවුල භාගය ද්‍රව කලාපය තුලට වැඩිය අඩු වෙලා තියෙනවා. වාෂ්ප පීඩනය වැඩි සංරචකය වාෂ්ප කලාපය තුලට වැඩිපුර ඇවිත් තියෙනවා. මෙන්න මේ සංකල්පය ඔස්සේ ද්‍රවයක් නැටීමට ආසන්න වෙනකොට ඒ කියන්නේ අපි මේ තාපාංකය ගැන කතා කරගෙන යනවා.
තාපාංකය ගැන කතා කරගෙන යනකොට මිශ්‍රණයක පරිපූර්ණ මිශ්‍රණයක උෂ්ණත්වය මම ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. උෂ්ණත්වය මං ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට ඔයාලට පේනවා දැන් මං අර අපි මීට කලින් ඇඳපු ප්‍රස්ථාරෙමයි මං ඒ නිසා ආපහු ප්‍රස්ථාරය විස්තර කරන්නේ නැහැ. ඔයාලට පේනවා මම C1 කියන සංයුතියක් තියෙන C1 කියන සංයුතිය තියෙන ද්‍රාවණය සලකනවා. සංශුද්ධ ද්‍රව දෙකනේ දෙපැත්තේ අපි සලකලා තියෙන්නේ. C1 කියන සංයුතිය පවතින ද්‍රාවණය උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට හොඳට හිතට ගන්න තාපාංක ප්‍රස්ථාරයේ තාපාංක විචලනය හමු වෙනවා. ඒ තාපාංක විචලනය හමු වෙනකොට තාපාංක ප්‍රස්ථාරයේ ගැටෙන තැනදී මේ C1 කියන සංයුතිය තියෙන ද්‍රවය නැටීම ආරම්භෙනවා. නටන්න පටන් ගන්නවා. මේ C1 සංයුතියේ තියෙන ද්‍රවය නටනකොට P කියන ලක්ෂයේදී T1 කියන උෂ්ණත්වයේදී තමයි යා නටන්නේ. එතකොට ඒ T1 උෂ්ණත්වයේදී P කියන අවස්ථාවේදී නටන ද්‍රවයේ C1 සංයුතිය සහිත ද්‍රවයේ වාෂ්ප කලාපය තුල සංයුතිය තමයි මම ඕගලන්ට Q වලින් Q පල්ලෙහාට අපි අරගෙන ආවහම සංයුතිය අක්ෂය යා කරගත්තාම Q කියන අවස්ථාවේදී වාෂ්ප කලාපය තුල සංයුතිය මට හොයාගන්න පුළුවන්. ආට පේනවා එතකොට C1 තියෙන්නේ මෙතන නම් ඒත් එක්ක සමතුලිතයේ පවතින වාෂ්පය තියෙන්නේ ඊට දකුණු පැත්තෙන්. එතකොට XA මෙතනදී බිඳුවයි 1යි අපි උදාහරණයට හිතුවොත් මෙයා 0.1.9යි තියෙන ද්‍රාවණයකුයි මම මේ නැටෙව්වේ. XA 0.1යි XB 0.9යි කියන ද්‍රාවණයකුයි මම මේ නැටෙව්වේ කියලා. මට මේ හරියට එනකොට XA 0.6යි XB 0.4ක් විතර එනවා. එතකොට ඔයා තේරුම් ගන්න වාෂ්ප කලාපය තුල ඒ සංරචකය වැඩි වෙන විත්තිය. නේද? අපි P නෝට් A විශාලයි P නෝට් B කියලානේ මේ පාඩම තුලදීම මම අරගෙන යන උපකල්පනේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් වාෂ්පයේ මේ යම්කිසි සංයුතියකදී නටන ද්‍රවයේ සමග සමතුලිතයේ පවතින වාෂ්පය තියෙන්නේ කොතනද කියලා හොයාගන්න. ඒ වගේ ද්‍රාවණ රාශියක් අරගෙන ද්‍රාවණ සංයුතීන් රාශියක් අරගෙන ප්‍රස්ථාරය ඇඳහම අපිට මේ ආකාරයේ ප්‍රස්ථාරයක් එනවා. එතකොට පහළ තියෙන වක්‍රයට පහළින් තියෙන්නේ ද්‍රව කලාපය, ඉහළ වක්‍රයට උඩින් තියෙන්නේ වාෂ්ප කලාපය. ඒ දෙක අතර මැදදී ද්‍රව වාෂ්ප සංයුතිය අපිට හම්බ වෙනවා. එතකොට නියත පීඩනයක් යටතේ ද්‍රව මිශ්‍රණයක නැටීම සිදු කරන විට වඩාත් වාෂ්පශීලී සංරචකයේ වැඩි වශයෙන් වාෂ්ප කලාපයට පැමිණේ. C1 සංයුතිය සහිත ද්‍රවය T1 උෂ්ණත්වයේදී නැටීම ආරම්භේ. T1 උෂ්ණත්වයේදී නටන C1 සංයුතිය සහිත ද්‍රවය සමග සමතුලිතයේ පවතින වාෂ්පය Q ලෙස සලකුණු කර ඇත. මන් භාගික ආසවනය කියන මූලධර්මයට යන්න ප්‍රථමයෙන් ඔයගලගෙන් තව ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? අර TB ට වැඩිය, ඒ කියන්නේ උඩ තියෙන ලක්ෂයට වැඩිය තාපාංක අවස්ථාවට වැඩිය සංශුද්ධ ද්‍රවයේ මේ අපි C1 කියන සංයුතිය තියෙන ද්‍රවයේ තාපාංකය අඩු උනේ ඇයි? T1 කියන උෂ්ණත්වය අරට වඩා අඩු උනේ ඇයි? ඒකට හේතුව තමයි ඔයගලන්ට පේනවා අපි අරගත්තේ වාෂ්පශීලී සංරචකයේ A කියලා. එතකොට මෙතනදී මේ A ස්වල්පයක් ඉස්සලා ඒ පොඩ්ඩක්වත් නැහැ සංශුද්ධ B ද්‍රවය. දැන් මොකද වෙලා තියෙන්නේ? A පොඩ්ඩක් වැඩි වෙනවා, B පොඩ්ඩක් අඩු වෙනවා. නේද? 0.1.9යි කියලා වගේ උදාහරණයට ගත්තොත් එහෙනම් A වැඩි වෙන්න තාපාංකය අඩුවීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ සංකල්ප ටික ඔස්සේ අපිට දැන් යන්න පුළුවන් භාගික ආසවනය නැත්නම් ෆ්‍රැක්ෂනල් ඩිස්ටිලේෂන් කියන මේ මූලධර්මයට. මේ මූලධර්මයේ දරුවනේ අපිට ඉතාම වැදගත් වෙන මූලධර්මයක්. ඔයගොල්ලෝ දන්නවා පෙට්‍රෝලියම් වලදී ඊළඟට විවිධ අවස්ථාවලදී මේ ද්‍රව මිශ්‍රණයකින් සංශුද්ධ ද්‍රව වෙන්කර ගැනීම සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රියාවලිය තමයි මේ භාගික ආසවනය කියලා කියන්නේ. මේකදී අපි පාවිච්චි කරන උපකරණය විභාජක කුළුණ නැත්නම් ආසවන කුළුණත් සමග මේ මම මෙතන සරල ඇටවුමක් දක්වලා තියෙනවා. ආසවන කුළුණ ගත්තාම මේ ආසවන කුළුණේ මෙතන තියෙන විශේෂත්වය තමයි වීදුරු පබළු පුරවලා තියෙනවා. එතකොට අපි අර
ගත්තු C1 ද්‍රවය. මෙතන අපි මේ උපකරණයත් එක්කම මේ ප්‍රස්ථාරෙත් දෙකම එක්ක ඔයගොල්ලෝ සංසන්දනය කරමින් පාඩම අරගෙන යමු. C1 තියෙන ද්‍රවය නැත්තම් අපි මෙතන මම ඔන්න උදාහරණයට ගන්නවා මතක තියාගන්න 0.1යි 0.9යි. කවුද 0.1? XA 0.1යි XB 0.9යි. කියන ද්‍රවය උෂ්ණත්වය වැඩි කරගෙන ගියාම මෙන්න මෙතනදී නැටීම ආරම්භ කොතනදීද? T1 උෂ්ණත්වයේදී නැටීම ආරම්භ ඒ නැටීම ආරම්භුනහම ඉස්සෙල්ලා ප්‍රස්ථාරයේදී ඔයගොල්ලෝ දැක්කා මේ C1 සංයුතිය 0.9 තියෙන සංයුතිය තියෙන ද්‍රවය සමග මේ T1 උෂ්ණත්වයේදී සමතුලිතයේ පවතින වාෂ්පය තියෙන්නේ මේ ප්‍රස්ථාරයේ ලක්ෂයක් ඔස්සේ. එතකොට අපි මේ විදිහට තිරසට ඉරක් ගැහුවාම අපිට ඒ ලක්ෂය හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනදී අපි වාෂ්පීකරණය ඝනීභවනය යන ක්‍රියාවලි දෙකක් අපිට තියෙනවා. ඒ ඝනීභවන ක්‍රියාවලිය සිද්ධ වෙලා එම සංයුතියෙම තියෙන ද්‍රවයක් අපිට මෙතනදී හම්බ වෙනවා. අපි නැවත මේ උපකරණයට ගියොත් ඔන්න මම මෙතන දැන් දානවා මේ ද්‍රවයට මේ ආසවන ප්ලාස්කුවට මම දානවා A කියන සංරචකය මවුල භාගය 0.1යි B කියන සංරචකයේ මවුල භාගය 0.9යි. මේ ද්‍රවය දැන් නටනවා. මේ ද්‍රවය නටනකොට ද්‍රවයත් සමග වාෂ්පයක් පැමිණෙනවා. ඒ වාෂ්පය ඉහළට එනකොට ඇයි මේ වීදුරු පබළු දාලා තියෙන්නේ? ඒ වීදුරු පබළු දාලා තියෙන්නේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය ලබා දෙන්න. එතකොට හොඳ ක්ෂේත්‍රඵලයක් ලබා දෙනකොට පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලයක් අර වාෂ්පය ඝනීභවණය වෙන්න පහසු වෙනවා. දැන් මොකද වෙන්නේ? අර ඉහළට යන වාෂ්පය ඔන්න වීදුරු පබළු වල වැදිලා ආපහු ඝනීභවණය වෙමින් පල්ලෙහාට එනවා. නැවත අර ඉහළට එන උණුසුම් වාෂ්පයේ සමග ගැටිලා නැවත වාෂ්ප වෙනවා. ඒතර මේ බඳුන තුලදී වාෂ්ප වීම ඝනීභවණය වීම වාෂ්ප වීම ඝනීභවණය වීම කියන ඒ ක්‍රියාවලි දෙක නොකඩවා සිදු වෙනවා. ඔයගලන් හොඳට බලන්න මෙතනදී නම් තාපය දෙන්නේ මේ කුළුනේ පහළදී උෂ්ණත්වය වැඩි ඉහළදී උෂ්ණත්වය අඩුයි. එතකොට අපි උෂ්ණත්වය අඩු වාෂ්ප බවට පත් වෙන උෂ්ණත්වය අඩු වෙනකොට ඒ වාෂ්පය ඉහළට ගමන් කරනවා. මෙතන උෂ්ණත්වමානයක් දාලා තියෙනවා වාෂ්පය සමග ගැටෙන ආකාරයට. ඊට පස්සේ මෙතනින් එන වාෂ්පය මේ අපි ලිබික් කන්ඩෙන්සරයක් දාලා තියෙනවා. මේ වාෂ්පය මෙතනදී ඝනීභවණය වෙනවා. ඒ වාෂ්පය ඝනීභවණය වෙන්නේ කොහොමද? අපි වෝටර් ඉන්ලට් එකක් ජලය ඇතුල් කිරීමක් මෙතනදී සිද්ධ කරනවා. ඊළඟට මෙතනින් ජලය පිට වෙනතර මේක තුල වතුර පිරීලා වැඩි උණුසුම් වතුර මෙතනින් පිට වෙලා යනවා. එතකොට නැවත අපි සිසිල් ජලය ඇතුල් කරනවා. අන්න ඒ වගේ ක්‍රියාවලියක් මෙතන වෙනවා. ඒ ක්‍රියාවලිය අපි නැවත මේ රූප සටහනින් කතා කරමු. අපි කිව්වා 0.9 තියෙන ද්‍රවය ඔන්න උෂ්ණත්වය වැඩි කරගෙන ගිහිල්ලා T1 T0 Bට වඩා අඩු උෂ්ණත්වයකදී නටනවා. උෂ්ණත්වය අඩු වෙන්නේ ඇයි කියලා දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න. මගේ මේ ද්‍රවය තුල A සංරචකයේ 0.1ක් තිබුණා. මෙතනදී A සංරචකයේ නැහැ. B සංරචකයේ විතරයි තියෙන්නේ. ඒතර සංශුද්ධ B කියලා කියන්නේ වාෂ්පශීලීතාවෙන් අඩු ද්‍රවය. A කියලා කියන්නේ වාෂ්පශීලීතාවෙන් වැඩි ද්‍රවය. එතකොට ඔන්න මේ ද්‍රවයත් මෙතනදී නටන ද්‍රවයේ සමග T1 උෂ්ණත්වයේදී සමතුලිතයේ පවතින වාෂ්පය අපිට මෙතනදී හම්බ වෙනවා. දැන් මේ වාෂ්පය අර කුළුණ ඔස්සේ උඩට යනවා. විභාජක කුළුණ වීදුරු පබළු ඔස්සේ ආසවන කුළුණ ඔස්සේ උඩට යනකොට මොකද වෙන්නේ? වීදුරු පබළු වල වැදිලා ඝනීභවණය වෙනවා. මෙන්න මෙතනදී ඒ ඝනීභවණය මම නිරූපණය කරනවා. එතකොට ඝනීභවණය වුණාම ආපහු මේ සංයුතියේ තියෙන ද්‍රවයක් හම්බ වෙනවා. මේ සංයුතියේ තියෙන ද්‍රවයේදී ඔයාට පේනවා Aගේ සංරචකය ඉහළ ගිහිල්ලා තියෙනවා Bගේ සංරචකයට වැඩිය. ඒ සංරචකය කියන්නේ අපේ වාෂ්පශීලී සංරචකය. දැන් මෙතන වාෂ්පශීලී සංරචකයෙන් 0.1යි තිබුණේ. දැන් මේ හරිය අපි නිකන් උපකල්පනය කරමු 0.6යි 0.4යි වගේ. Aගෙන් 0.6යි Bගෙන් 0.4යි. එකතු එක වෙන්න එපේ. එතකොට 0.6යි 0.4යි. දැන් එයා ඉන්නේ මෙතන. දැන් මං කුළුනේ කොයි හරියද ඉන්නේ? දැන් මේ ද්‍රවය පාට පේනවා මේ ද්‍රවය නටන්නේ
T2 කියන උෂ්ණත්වයේදී. T2 උෂ්ණත්වය කියන්නේ T1ට වඩා අඩු උෂ්ණත්වයක්. අඩු උෂ්ණත්වයක් මේකේ කොහෙද තියෙන්නේ? තවත් උඩ. T1 උෂ්ණත්වය මේ හරිය කියලා ගත්තොත් T2 උෂ්ණත්වය මේ හරියේ තියෙන්නේ. එතකොට T2 උෂ්ණත්වයට යනකොට එයා ආපහු ඔන්න වාෂ්ප වෙනවා. පැහැදිලිද? එතකොට T2 උෂ්ණත්වයේදී සමතුලිතයේ තියෙන වාෂ්පයේ තියෙන්නේ මෙන්න මෙතන. ඔයාලට පේනවද? මෙන්න මේ T1 උෂ්ණත්වයේ තිබිච්ච වාෂ්පය ඝනීභවණය වුණා. T2 උෂ්ණත්වයේදී තියෙන ද්‍රවය හම්බ වුණා. T2 උෂ්ණත්වයේදී ඒ ද්‍රවය නැවත නටනවා. ඒ නටනකොට එයාගේ සමතුලිත වාෂ්පය හම්බ වෙන්නේ මෙන්න මෙතනදී. දැන් මේ කොයි පැත්තටද යන්නේ? සංශුද්ධ ඒ තියෙන පැත්තටයි අපි මේ ගමන් කරන්නේ. එහෙනම් ආපහු ඒ ද්‍රවය ඝනීභවණය වෙනවා. T3 උෂ්ණත්වයේ දැන් මං කුළුණ උඩ ඉන්නේ. කුළුණේ මුදුනේ මං ඉන්නේ. එතකොට T3 උෂ්ණත්වයේදී ද්‍රවය නටනකොට ඔන්න වාෂ්පය එනවා සංශුද්ධ ඒ ඔස්සේ. සංශුද්ධ ඒ ඇවිල්ලා මෙතන මේ ජලයේ මගින් ජලය සංසරණයේ මගින් ඝනීභවණය වෙලා අපිට මෙතනදී ආශ්‍රිතය ලෙස ඒ සංරචකය හම්බ වෙනවා. වඩා වාෂ්පශීලී සංරචකය හම්බ වෙනවා. මේ පාඩමේදී දරුවනේ අපි භාගික ආසවණය කියන සංකල්පය ඊට වැදගත් සංකල්පයක්. ඒක ඕගලන්ට කර්මාන්ත රසායනයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඕගොල්ලෝ ජ්‍යෙෂ්ඨ පුරවැසිය වෙලා ඉදිරියට යද්දී ඕගලන්ට මේ අපේ ලංකාවට ඊට වැදගත් වැඩ කොටසක් කරන්න පුළුවන් මේ සංකල්පය ඉගෙනගෙන තිබුණොත් කර්මාන්ත රසායනය ආශ්‍රිතව. එතකොට ඒ සමගම අපි ධන අපගමන සහ ඍණ අපගමන කියන පද්ධති වල ඒ විචලන ගැන කතා කරා. මේ සංකල්ප ඔස්සේ ඔයගලන්ට ඇත්තටම හොඳ රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් මේ වෙනකොට. දැන් අපි ඊළඟ කොටස කලාප සමතුලිතතාවයෙන් හමු වෙන්න කලින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ පසුගිය ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලියලා අපි මේ අද ලබාගත්තු දැනුම නැවත නැවත ආවර්ජනය කරගන්න. එහෙනම් අද පාඩම අපි මෙතනින් අවසන් කරමු. ඔබ සැමට ආයිබෝවන්.